උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් අපි මේ උදෑසන ඔබ මුණ ගැහෙනවා සියත පත්තරේ සමගින්. දවස් ආරම්භයේදීම අපි ඔබට සිහිපත් කරනවා දවස සතුටින් ගත කරන්නට අපේ මනස සූදානම් කරගමු. වටපිටාව කෙසේ වෙතත් රටේ තොටේ තත්ත්වය කෙසේ වුණත් ඔබේ මනස ඔබ නිර්වුල්ව නිවැරදිව තබා ගන්නට උත්සාහ කරන්න මේ සියලු බාධකයන් හමුවේ කියන කාරණාව සිහිපත් කරමින් අපි සූදානම් වෙනවා දවසේදී දවසේ පුවත්පත් වලට අවධානය යොමු කරන්න. අද දවසේදී ප්‍රධාන පෙළේ සියලුම පුවත්පත් අප හමුවේ තිබෙනවා. ඒ වගේ සිරස්තල වගේම ඇතුල් පිටවල තොරතුරුත් ඒ වගේම විශ්ලේෂණාත්මක තොරතුරු කිහිපයකටත් අවධානය යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා මේ උදෑසනේදී. මුලින්ම අපි යනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ ප්‍රධානම සිරස්තලයේ බවට පත් වෙන්නේ ඒරොෆ්ලොට් ගුවන් යානය පිළිබඳව එහි තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව තමයි මේ විදිහට වාර්තා කරන්නේ. සිද්ධිය ගැන සැකයි තියෙන පනම් අටත් නැති කරන වැඩක් කියලා විමල් වීරවංශ මහතා කරන ප්‍රකාශකුත් එක්ක ඔහුගේ චාරපකුත් එක්ක තොරතුරු වාර්තා කරනවා. ඒත් එක්කම රුසියානු රජයට එරෙහි නඩු තීන්දුවක් නොවේයි කියලා රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ වෙනවා කියන කාරණාවත් අද දවසේදී මේ ලිපිය තුළට අන්තර්ගතයි කියන තොරතුර මුල් පිටුවේම සඳහන් වෙනවා. රනිල් විජේදාසට වැඩේ බාර දෙයි. ඒ සමගම කුමන්ත්‍රණයක් දෙයි සොයා බලන්න මොස්කව් ශ්‍රී ලංකා ව්‍යාපාරික විද්වත් වෘත්තීය සංසදයේ ජනාධිපතිට ලියයි කියලත් මෙහිම සටහන් වෙනවා. ලංකාවට පැමිණ සිටින සංචාරකනුත් රුසියාව වහාම ගෙන්වා ගනි රඳවාගත් යානය මගින් ගෙන්වා ගන්නත් වෙනම ගුවන් යානයක් එවයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කොහොම නමුත් රටේ පවතින තත්ත්වයක් එක්ක මෙවැනි තීන්දුව වලට එනකොට අපේ රටක් විදිහට ඊට වඩා සැලකිලිමත් විය යුතුයි කියන කාරණාව තමයි කියන්න තිබෙන්නේ. වර්තමාන තත්ත්වයක් එක්ක බලනකොට අද දවසේ සියලුම පුවත්පත් වාර්තා කරන්නේ මේ සිරස්තලයේම උන්ගේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගන්නේ. දිවයින පුවත්පත කියනවා ශ්‍රී ලංකාවේ සිටි රුසියානු සංචාරකයෝ යලි එරටට ගෙන්වා ගනිති. ඒ කියන්නේ මේ ගුවන් යානයේ ආපු පිරිස විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න අනිකුත් රුසියානු සංචාරකයෝ දැන් එරටට ගෙන්වා ගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ කියන කාරණාව තමයි මේ ප්‍රකාශ වෙන්නේ. ඇයි අපිට මෙහෙම කළේ කියලා අහනවා මේ ගුවන් යානයේ පැමිණි සංචාරකයන් කීප දෙනෙක්ම අදහස් දක්වුවා ඊයේ දවසේදී මාධ්‍ය හමුවේ. ඒ අනුව ඩීසල් නැහැ, ඒ මදිවට විදුලිය කප්පාදුව එහෙම වුණත් අපි සතුටින් ඇවිද්දා කියලා මේ සංචාරකයන් කියනවා. කොහොමදත් මොන ප්‍රශ්න මොන බාධක තිබුණත් විදුලිය තිබුණ නැත්තත් ගෑස් තිබුණ නැත්තත් කැම්බිම් වල යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබුණත් ඔවුන් ඉතාමත් හොඳින් සතුටින් මේ ලංකාවේ තියෙන සුන්දරත්වය ලංකාවේ මිනිසුන්ගේ තියෙන ආදරයත් එක්ක ඔවුන් රටතුට සංචාරය කරයි කියන කාරණාව ඊයේ දවසේදී ප්‍රකාශ වුණා. මේ අද දවසේදී දිවෙන පුවත්පත ඒ තොරතුරු උපුටා දක්වන ආකාරය. ඒත් සමගම රාජතාන්ත්‍රික ගැටලුවක් නෙවෙයි රුසියානු ගුවන් යානා පිළිබඳව තීන්දුව සමාගමේ පෞද්ගලික ගැටලුවක් කියලා තමයි අගමැති රුසියානු රජයට දන්වයි කියලත් තොරතුරක් වාර්තා වෙනවා දිවයින පුවත්පත තුල. ඒ සමගම මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන ලංකාදීප පුවත්පත රුසියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අත්හිටුවයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාව වෙත සිදු කරන වාණිජ ගුවන් ගමන් සහ කොළඹ දක්වා ගුවන් ගමන් සඳහා ප්‍රවේශ පත්‍ර අලුයි කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුව බව එරොෆ්ලොට් ගුවන් සමාගම ප්‍රකාශ කරයි කියන තොරතුරු තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. මෙයයි තමත් භයානකම තත්ත්වයේ බවට පත් වෙන්නේ අර්බුදකාරීම තත්ත්වයේ බවට පත් වෙන්නේ රට අර්බුදයේ තියෙන වෙලාවක ඩොලර් ප්‍රශ්නයක් අපින්න වෙලාවක මෙවැනි කාරණා ඉස්මතු වීම තුළින් තවත් රට යන්නේ අගාධයට. රුසියානු යානාව රඳවා ගැනීම රජයේ පාර්ශවයෙන් කිසිම වරදක් සිදු වී නැහැ කියලා තමයි රජය අවධාරණය කරනවා කියලා කියන්නේ. හැබැයි රජය ඒ විදිහට ප්‍රකාශ කරාත් රටට තමයි වැරද්ද. රජය එහෙම කිව්වත් රජයේ පාර්ශවයෙන් කිසිම වැරද්දක් සිදු වෙලා නැහැ කියලා මේ රටට බරපතල වැරද්දක් කියන එක තමයි අපිට නම් දැනෙන හැඟෙන කාරණාව බටපත් වෙන්නේ. එර්ෆ්ලොට් ගැටලුව රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් නෙවෙයි කියලා අග්‍රාමාත්‍යවරයා කියනවා. එර්ෆ්ලොට් සිද්ධිය ගැන සාකච්ඡා කරනවා කියලා ජීල් මහත්තයත් කියනවා කියලා ඔහුගේ ඡායාරූපකුත් එක්කම තොරතුරු වාර්තා කරනවා දින මින පුවත්පත. එර්ෆ්ලොට් යානය රඳවා ගැනීම ගැන රුසියාවේ අප්‍රසාදය ඒ විදිහටත් තොරතුරු වාර්තා කරනවා දින මින පුවත්පත තුලම. ඒ වගේම විපක්ෂ නායකවරයා කියනවා මේ කාරණාව පිළිබඳව මෙන්න මේ වගේ තොරතුරක් එර්ෆ්ලොට් ඔඩු දිව්වේ රජයේ නොහැකියාව නිසායි කියලා තමයි කියන්නේ. රුසියාවේ ගුවන් යානාව පිළිබඳව ප්‍රශ්නය ඔඩු දිවීමට පෙර රජය කළමනාකරණය කර නොගත්තේ නොහැකියාව සහ දැක්මක් නැති නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. රාජ්‍ය සේවකයන් වැඩට ගෙන්වන්නේ සතියකට දින 4යි කියලා දිනේෂ් ගුණවර්ධන මහතා කරන ප්‍රකාශකුත් තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු අනිකුත් පුවත්පත්වලත් අද දවසේ දිගින් දිගටම වාර්තා කරලා තිබුණා. මේ ගුවන් අර්බුදයේ පිළිබඳව ගුවන් යානා අර්බුදයේ පිළිබඳව අරුණ පුවත්පත කියනවා ගුවන් යානා අර්බුදය දුර දිගයයි දෙරටේ අර්බුදයක් නොවේ නීති ගැටලුවක් කියලා අගමැති රුසියාවට කිව්වා කියලත් තොරතුරු වාර්තා කරනවා අරුණ පුවත්පතේ. අධිකරණ නැමැති රුසියානු තානාපති හමු වෙයි කියලත් එහිම සඳහන් වෙනවා. රුසියානුව පිටව යති නීතිපති අද අධිකරණයට
රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය පියාසර කිරීම වළක්වාලමින් ලබා දුන් අධිකරණ නියෝගයෙන් පසු පවතින නවතම නීතිමය තත්ත්වය පිළිබඳව නීතිපතිවරයා අධිකරණයට කරුණු දක්වන බව වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරනවා කියන තොරතුරු තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම මේ තොරතුරු සියල්ලත් එක්ක අරුණ පුවත්පත අද දවසේදී ගුවන් යාන අර්බුදය දුරදි ගියයි කියලා තොරතුරු වාර්තා කරනකොට අද පුවත්පත කොහොමද මේ තොරතුරු වාර්තා කරන්නේ? ප්‍රශ්න මදිවට ප්‍රශ්න හැදුණු රුසියානු ගුවන් යානය රඳවා ගැනීම රුසියානු ජනාධිපතිවරයා මෙම සිදුවීම පිළිබඳව දැඩි තීරණයක් ගනිමි කියලා රුසියානු සංචාරක එලේනා මෙසෙන්කෝවා ප්‍රකාශ කරනවා. මේ එලේනා මෙසෙන්කෝවා කියලා කියන්නේ මේ ගුවන් යානයේ ලංකාවට සංචාර කරපු කාන්තාවක්. ඇය ඊයේ දවසේදී අදහස් ගන්නවා ඉදිරිපත් කරා මාධ්‍ය හමුවේදී. ඒ අනුව ඇය කියපු ප්‍රධාන කාරණාවක් උපුටා දක්වන්නේ අද පුවත්පත රුසියානු ජනාධිපතිවරයා මෙම සිදුවීම පිළිබඳව දැඩි තීරණයක් ගනිවි. ප්‍රශ්න මදිවට ප්‍රශ්න හැදුණු රුසියානු ගුවන් යානය රඳවා ගැනීම කියන තේමාවත් එක්ක තමයි අද දවසේදී අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ සියල්ලත් එක්කම අද දවසේදී මම දැක්කා ලංකාදීප ඇතුළු පිටුවක ලංකාදීප දෙක කොටස තුල ප්‍රධාන කාරණාවක් ඉදිරිපත් කරනවා තොරතුරක් ඉදිරිපත් කරනවා ප්‍රවෘත්තියක් මෙන්න මේ විදිහට සීගිරිය ආරක්ෂක බටයෙක් ඇමරිකානු සිසුවාට තලලා සීගිරිය නැරඹීමට පැමිණ සිටි ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක සිසුවෙකුට ආරක්ෂක බටයෙකු යයි කියා ගන්න අත නැත්තේ කසබ්බ වචනෙන් බැනවැදී පහර දුන් බවට පැමිණිල්ලක් ලැබී තියෙනවා කියලා සීගිරිය සංචාරක පොලිසිය ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ ඔහු විසින් සීගිරිය ලලනාවන්ගේ චිත්‍ර තමන්ගේ දුරකථනයෙන් ඡායාරූප ලබා ගන්නකොට එතනට ආපු මේ ආරක්ෂකෙක් ඒ කරන්න එපායි කියලා ඊට පස්සේ ඔහුගේ දුරකථනය රැගෙන ඒ ගත්ත පින්තූර සහ දුරකථනයේ තියෙන පින්තූර බලනකොට තමන්ගේ පෞද්ගලික ඡායාරූප බලන්න එපායි කියන කාරණාව ඉල්ලීමත් එක්ක තමයි මේ සිසුවාට පාපහරක් එල්ල කරලා තියෙන්නේ. ඔහු විසි වෙලා ගිහිල්ලා වැටලා තියෙනවා. අතන තිබුණු දැලක වැදලා තියෙනවා. නැත්තම් සමහර විට සීගිරියෙන් බිමට වැටෙන්න පුළුවන් තත්යකට ඒ ප්‍රහාරය එල්ල වුණා කියලා තමයි එතන හිටපු අය සහ ඒ පිළිබඳව සාක්ෂි දුන්න ශ්‍රී ලාංකීය කතක් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඇයම තමයි අවසානයේ මේ ශිෂ්‍යව ඇමරිකානු ශිෂ්‍යාව පොලිසිය වෙත ගිහිල්ලා මේක පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනකොට ගුවන් යාන රඳවා ගැනීම වගේ ඉහළ පෙළේ නිලධාරීන් බලධාරීන් කරන දේවලුත් එක්ක සීගිරියට ආපු ඇමරිකානු සිසුවෙකුට පහර දීමත් එක්ක මේ සියල්ලෙන්ම සිද්ධ වෙන්නේ ලංකාවට ඩොලර් රේම නවතින එක විදේශයන් එක්ක තියෙන සම්බන්ධතාවයන් වල පළුදු වෙන එක කියන කාරණාවල් අපි අවධානය කළ යුතුම වෙනවා. අපි යනවා තවත් ප්‍රවෘත්ති තොරතුරු කිහිපයකට අද දවසේදී අවධානය යොමු කරන්න. ඒ අනුව අරුණ පුවත්පතට අපි අවධානය යොමු කළොත් ජනාධිපති කාර්යාලයේ අවසර නැතුව සභාපති අධ්‍යක්ෂකවරු ඉවත් කරන්න බෑ කියලා ප්‍රධාන සිරස්තලයක් ඉදිරිපත් කරනවා. ඒ නව චක්‍ර ලේඛනයකින් තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. ජනාධිපති කාර්යාලයේ අවසරයක් නොමැතුව රාජ්‍ය ආයතනවල සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමච්චකයන් වෙනස් නොකරන ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත කියන තොරතුරු තමයි වාර්තා වෙන්නේ. පසුගිය දවස්වල අපිට වාර්තා වුණා සියලුම අධ්‍යක්ෂකවරුන්ට එම ඉවත් වෙන්නට කියලා ඉල්ලීමක් කරලා තියෙනවා කියන කාරණාවත් එක්ක ආයතන කිහිපයකම සභාපතිවරු පහුගිය දවස්වල ඉල්ලා අසුණු ආකාරයත් අපිට දකින්න ලැබුණා. තෙල් සංස්ථාවට නව සභාපතිවරයෙක් කියලා තවත් තොරතුරක් වාර්තා වෙනවා. ලංකා ಖನಿಜ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ලංකා ಖනිජ තෙල් තොගගබඩ පර්යන්ත සමාගමේ හිටපු සභාපති මොහමඩ් උවයිස් පත් කර ඇති බව තමයි වාර්තා වෙන්නේ. මේ පුවත අදවසේ පුවත්පත් කිහිපයකම ප්‍රධාන සිරස්තල අතරට එකතු කරලා තිබුණා. මේ අරුණ පුවත්පතයි වාර්තා කරන්නේ. වරාය සභාපති ඉවත් කරන්න වෘත්තීය සමිති ඉල්ලයි. වරාය අධිකාරියේ සභාපතිවරයාගේ අත්නෝමන්ත්‍රික ක්‍රියාකලාපය හමුවේ වරාය අධිකාරිය දිනෙන් දින පසුබෑමට ලක්වන බැවින් ඔහු ඉවත් කරන ලෙසට වෘත්තීය සමිතියක බද සන්ධානයේ වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාද සිල්වාට දැනුම් දී ඇත කියන තොරතුරු තමයි ඔබ මේ දකින්නේ. අරුණ පුවත්පතෙන් වාර්තා කරනවා උදයජීව ඒකනායක. පොලිසියේ තෙල් වලට කැපිල්ලක් ගැමුණු චන්ද්‍රලාල් වාර්තා කරන වාර්තාවක්. මේ මාස පළමුවන දින සිට උසස් පොලිස් නිලධාරීන්ගේ සහ සියලුම පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය 20%කින් අඩු කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොට්ටාස ගණකාධිපතිවරුන්ට දන්වා ඇත කියන තොරතුරු තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. ඩීසල් අර්බුදය පාසල් ප්‍රවාහනයට හරස් වෙයි. දෙවැනි පාසල් වාරය අද ආරම්භ කෙරෙන නමුත් පවතින ඩීසල් අර්බුදයේ හේතුවෙන් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් බරපතල ලෙස අඩාල වන තත්ත්වයක් උද්ගතව තිබෙනවා කියලා තමයි තවදුරටත් වාර්තා කරන්නේ අරුණ පුවත්පත. මේ සියලු අර්බුදකාරී තත්ත්වයන් හමුවේ දරුවන්ට සිදුවෙන අගතිය පිළිබඳව නම් අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතුයි සහ ඒවා වෙනුවෙන් අවශ්‍ය සැලසුම්
ඉතාමත් ඉක්මනින් කැටි කාලිනව සකස් කළ යුතුයි කියන කාරණාව අපි මතක් කරන්න ඕන අවශ්‍ය නිලධාරීන්ට. මොකද දරුවන් පසුගිය දවස්වල අපි දැක්කා සාමාන්‍ය පෙළ විභාගයට බොහොම අසීරුතාව මැද්දේ මුහුණ දෙනවා. දැන් පාසලට යා ගන්නටත් විදිහක් නැතුව ඔවුන් පත් වෙන අසීරුතාවය පිළිබඳව පොඩ්ඩක් හිතලා බලන්න ඕන. වගා කරන රාජ්‍ය නිලධාරීන්ට සිකුරාදා නිවාඩුවක්. ඒක ඒ විදිහට ඉදිරිපත් කරනවා අරුණ පුවත්පත. මේ පිළිබඳව තවත් පුවත්පත් කිහිපයකම තොරතුරු ඉදිරිපත් කළා තිබුණා. විශේෂයෙන්ම සිකුරාදා දවස නිවාඩු දිනයක්, එහෙම නැත්නම් රාජකාරියට වාර්තා නොකළ යුතු දිනයක් විදිහට. නිවාඩු දිනයක් නෙවෙයි, ආයතනයට පැමිණීමට අවශ්‍ය නැති දිනයක් විදිහට සකස් කරනවායි කියන කාරණාව පිළිබඳව වගා කරන රාජ්‍ය නිලධාරීන්ට සිකුරාදා නිවාඩුවක් කියලා තමයි අරුණ පුවත්පත සඳහන් කරන්නේ. 21ට සංශෝධන 3ක් අද කැබිනට්ටුවට 21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දවසේ වාර්තා කරන මේ විදිහට 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන කරුණු 3ක් සම්බන්ධයෙන් මතු ගැටළු මත සංශෝධන යෝජනා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා තීරණය කළා තියෙනවා. ඒ අද දවසේ සිදු වෙනවා කියලා තමයි වාර්තා කරන්නේ පුවත්පත අරුණ. වැට්පත්ෙන් බනිස් 100ට නැගී පාන් හැරණකුත් සියලුම බේකරි නිෂ්පාදන සඳහා 12%ක වැට් බදු ගෙවීමට බේකරි හිමියන්ට සිදුවීම නිසා බනිස් ෂෝටිස් ආදී ආහාරවල මිල රුපියල් 10කින් ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසී කියලා තමයි වාර්තා කරන්නේ. වැට් බද්දෙන් බනිස් ඉහළ නගිනවා කියලා. ඒ කියන්නේ ටී බනිස් එකක්වත් දැන් රුපියල් 100ට අඩුවෙන් කිසිම තැනකදී ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. සියත පත්තරේ සමගින් අපි යලිත් වතාවක් සජීවීව මුණ ගැහෙනකොට අද දවසේ සියලුම පුවත්පත්වල ප්‍රධාන පිටුවේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතර සඳහන් වෙන කාරණාවක් ඊයේ දවසේදී අපිට ආරංචි වුණු සිදුවීමක් පිළිබඳවයි මේ මතක් කරන්න සූදානම් වෙන්නේ. සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනියක් අපෙන් ඊයේ දවසේදී සමුගත්තා සුමන අමරසිංහ මැතිණිය පිළිබඳව අද දවසේ සියලු පුවත්පත් වාර්තා කරනවා. විශේෂයෙන් මැතුල් පිටුවල ඒ පිළිබඳව විශේෂ වාර්තාවන් අද දවසේදී පුවත්පත්වල දකින්න පුළුවන්කම ලැබෙනවා. ප්‍රවීණ රංගන ශිල්පිනියක් සහාය අධ්‍යක්ෂක වරයක්, ඒ වගේම නිෂ්පාදකවරයක්, ගායන ශිල්පිනියක්, සහාය සංස්කරණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කරපු සම්මානනීය ඇය අපෙන් සමුගෙන ගියා ඊයේ දවසේදී. ඒ පිළිබඳව අපේ සමස්ත කාර්ය මණ්ඩලයේ සංවේගයත් මේ මොහොතේ ඉදිරිපත් කරනවා, සිහිපත් කරනවා, මතක් කරනවා. විශේෂයෙන්ම ඇගේ අඩුව අපිට තවත් ඉදිරියට දැනෙනවා. ඒ බවත් මතක් කරමින් මේ වෙනුවෙන් සැකසූ විශේෂ වාර්තාවකට අපි දැන් අවධානය යොමු කරන්න සූදානම්. ආයයි නීරේ කන්දවති ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. 74 වියේ පසු වුණ ඇය හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කිරීමෙන් පසුවයි අභාවප්‍රාප්ත වී ඇත්තේ. ශ්‍රී ලාංකීය හෙළ සිනමාවේ සේම ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේද වර්ණවත් තාරකාවයක් ලෙස ඇය බැබළුණා. ඇයටම ආවේනික වූ සුන්දර රංගන පිලාසයේ හේතුවෙන් සිනමාවේ සූකිරි කෙල්ල ලෙසින් ඇයව ආමන්ත්‍රණය කරනු ලැබුවා. දුව මගේ දුව මාව වරදවා තේරුම් ගන්න එපා දුව. අනේ මන් දන්නේ මේ ඔක්කොම ප්‍රශ්න විසඳුනාට පස්සේ කවුද මේ කෑ ගහන හාටයා? මෙරට සිනමාවේ නිෂ්පාදන, ගායනය, සහාය අධ්‍යක්ෂණය සහ සහාය සංස්කරණය යන අංශ සඳහා දායක වූ එකම නිලිය වූයේද සුමනා අමරසිංහ මහත්මියයි. ටොම්පච්චයා තනගිරව් සුදු පිරුවට වැනි චිත්‍රපට ඇය නිෂ්පාදනය කළ චිත්‍රපට අතර ප්‍රමුඛයි. දුලීකා මිහිදුම් සිහින, කඩවුණු පොරොන්දුව, ගෙදර පුතුන් අම්මා යන නිර්මාණ සුමනා අමරසිංහයන් කලා ලොවේ දැබන්තේකු ලෙසින් ඔසවා තැබූ නිර්මාණයි. කඩවුණු පොරොන්දුව නව නිර්මාණයේ ඇය කළ රාංගනය වෙනුවෙන් සරසවි කුසලතා සම්මානයෙන්ද පිදුම් ලැබුවා. 4 පෙරලිය සිනමා කෘතියෙන් ඇය සිය ජීවන සහකරු තෝරාගත් අතර ඔහු ප්‍රවීණ රංගන ශිල්පී රෝහිත සිල්වයි. ඔහු සිංහල සිනමාවේ දැවැන්ත නිෂ්පාදකයෙකු සේම දක්ෂ රංගන ශිල්පියෙකු වූවා. ඔවුන් දෙදෙනාගේ එකතුවීම ශ්‍රී ලාංකීය සිනමාවට ගෙන අපේ දැවැන්ත වූ සවියක්. දශක 6කට වැඩි කාලයක් තුළ ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රිය තාරකාවයක් ලෙස වැජඹුණ ප්‍රවීණ රංගන ශිල්පිනිය සුමනා අමරසිංහ මහත්මියගේ අභාවය වෙනුවෙන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ බලවත් සංවේගය. රෝහිත සිල්වා මහත්මයාත් ඉන්න නිසා ඇයට නම් තනියක් නොදැනේවි. නමුත් හෙළ සිනමාවට අපිට ඇගේ නික්පයාමත් දැවැන්ත පාඩුවක් අඩුවක් බවට පත් වෙනවා නිසකයි. දිනමින පුවත්පතේ තවත් තොරතුරු කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා.
රාජ්‍ය සේවයේ ලිපි ලේඛන සීමා කර කෝටි 16ක් ඉතිරි කරගත හැකි කියලා තොරතුරක් වාර්තා වෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් MP MK මායාදුන්නේ මහතා තමයි ඒ බව ප්‍රකාශ කරන්නේ. රාජ්‍ය සේවයේ ලිපි ලේඛන සීමා කිරීමෙන් කෝටි 16ක් ඉතිරි කරගන්න පුළුවන් වගේම රාජ්‍ය සේවයේ සමහර තැන්වල සිදුවන අක්‍රමිකතාව වැළකුණොත් සමහරු හරියට වැඩ කරොත් මීට වඩා ලොකු ලාභයක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලාත් අපිට කියන්න හිතෙනවා. බංග්ලාදේශයේ පිපිරීමකින් 34ක් මරුටු කියලා තොරතුරක් වාර්තා වෙනවා. විදේශීය පුවත් අතරට ඒ තොරතුර වාර්තා කරන්නේ දිනමින පුවත්පත. ෆොන්සේකාගේ නව පක්ෂයක් සමග ජනබලවේගයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් නව පක්ෂයක් නිර්මාණය කිරීමට සැලසුම් කරලා තිබෙනවා කියලා දිනමින පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. 2022 වසරේ මුල් මාස 5ට කෝටි 7100ක සුරාබදු ආදායමක් මේ වසරේ මුල් මාස 5 අවසන් වන විට රුපියල් කෝටි 7100ක බදු ආදායමක් එක්රැස් කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වෙලා තිබෙනවා කියන තොරතුර තමයි වාර්තා වෙන්නේ. සුරාබදු භාවිතය පිළිබඳවත් ඒකෙන් යම් ඉඟියක් අපිට දෙනවා. ප්‍රවාහන ශාස්ත්‍රයේ අභිවෘද්ධියට විශේෂ වැඩසටහනක් කියලා බන්දුල ගුණවර්ධන මහතාගේ ඡායාරූපකුත් එක තොරතුරක් වාර්තා කරනවා. ප්‍රවාහන ශාස්ත්‍රයේ අභිවෘද්ධිය සඳහා ජූනි මාස 15 වෙනිදා සිට ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන බව ප්‍රවාහන මහා මාර්ග ජනමාධ්‍ය මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. මේ තොරතුර තවත් පුවත්පත් කිහිපයකම තිබුණා. අපි ඉදිරියේදී සූදානම් වෙනවා මේ පිළිබඳව ටිකක් වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙනෙන්න තවත් පුවත්පත් කිහිපයකුත් එක්ක. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම් පද අද කැබිනට්ට කියලා තොරතුර අද දවසේ දිනවින පුවත්පතත් වාර්තා කරනවා. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නැමැති ආචාර්ය විදේජාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි කියන තොරතුර තමයි ඒ විදිහට ඉදිරිපත් කරන්නේ අද දවසේදී දිනමින පුවත්පත. ජනාධිපතිවරයාගේ ඡායාරූපිකුත් එක්ක තවත් තොරතුරක් වාර්තා කරනවා. මොනවද මේ කියන්නේ? වැවලි සමාගම් සතු ඌන උපයෝජන ඉඩම්වල ආහාර භෝග වගා කරන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමිපාණන් වහන්සේගේ ඡායාරූපිකුත් එක්ක මේ තොරතුර වාර්තා කරන්නේ දිනමින පුවත්පත. විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන වගා වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතුයි කියලා තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඔය විදිහට තමයි දිනමින පුවත්පත තමන්ගේ ප්‍රධාන තොරතුරු අතරට ඉදිරිපත් කළ තියෙන සෑස්තර අතරට ඒ අතරතුර දිනමින පුවත්පත කොවිඩ් පිළිබඳව යම් සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් කරනවා. තමන්ගේ මුල් පිටුව තුල කොවිඩ් ව්‍යාප්තිය ප්‍රතිකාර ලබන පිරිස 378යි, මරණ 16518යි, සුව වූ පිරිස 6,46,961යි කියලා කියනවා. ප්‍රතිකාර ලබන පිරිසකුත් ඉන්නවා ඒ 378ක්. අපිට නම් කොවිඩ් දැන් නම් රටේ නෑ වගේ තමයි සියලු තැන්වල හැසිරීම නේද? අද පුවත්පතරයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. පෙරදිග ධාන්‍යාගාරයේ ජූනි 8 දා ලෝකයෙන් කන්න ඉල්ලයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයේ සිසු රටවලින් ආහාර හා ඖෂධ ඉල්ලීමේ සූදානමක් තියෙනවා කියන තොරතුර තමයි මේ වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා රජය වෙතින් ඉදිරිපත් වූ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ආහාර සහ ඖෂධ ලබා දීම සඳහා වන ගෝලීය ඉල්ලීමක් සිදු කිරීමට සූදානම් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා කියලා තමයි මේ තොරතුරු තුල සඳහන් වෙන්නේ. විදේශීය අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පසුගිය දා මේ පිළිබඳව සිදු කරනු ස්ථීර කිරීමකට අනුව මේ වාර්තාව සකස් වී තිබේ. ඒ අනුව ලබන ජූලි 8 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් මේ සඳහා ගෝලීය ඉල්ලීම සිදු කිරීමට නියමිතව තිබෙනවා කියන තොරතුර තමයි වාර්තා කරන්නේ. පෙරදිග ධාන්‍යාගාරයට වෙච්ච දෙයක්. පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 40%කින් ඉහළට. දරුවන්ට ගමන් බිමන් යන්න එහෙම නැත්නම් පාසල් යන්නට තිබෙන ප්‍රවාහනයත් ගාස්තු ඉහළට යනවා ඒ 40%කින්. ඩීසල් නොදුන්නොත් බස් වලින් 25%ක් අද දාවණයට. ඒ කියන්නේ 75%ක් දාවණයෙන් ඉවත් වෙනවයි කියන කාරණාව. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තමයි ප්‍රකාශ කරන්නේ. ලංගම ඩිපෝ වල පිහිටි තෝරාගත් පිරුම් වලින් බස් හිමියන්ට ඩීසල් ලබා දීම සිදු කර තිබෙන නිසා කොළඹ හා තවත් අදාසන්න ප්‍රදේශ දිස්ත්‍රික්ක කිහිපයක අද බස් රථ වලින් 25%ක් පමණ ධාවනය කිරීමට හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා කියන තොරතුරු තමයි මේ විදිහට කියන්නේ අද පුවත්පත. පුද්ගලික පෙරමුම් වලින් දින දෙකකට පමණක් ඩීසල් නිකුත් කරමින් තිබෙන බවත් ඒ අනුව එම ප්‍රදේශවල බස් රථ ධාවනයේ 10%ත් 15ක් අතර ප්‍රමාණයක් සිදු හැකි බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඉහළ යන උද්දමනය හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දැඩි අර්බුදයක.
බදු ඉහළ දැමීම සමාගම් සුද්ධලාභයත් පාරිභෝගික ඉල්ලුමත් අඩුවීමට හේතු වෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඔව් බදු ඉහළ දැමීම නිසා සමාගම් වල සුද්ධලාභය කොහොමටත් අඩු වෙනවා. එතකොට පාරිභෝගිකයන්ගේ ඉල්ලීම දැන් එන්න අඩු වෙමින් පවතින්නේ. මොකද පාරිභෝගිකයත් සල්ලි නැහැනේ. ඉතින් එහෙම වුණාම ඉහළ යන උද්දමනත් එක්ක කුඩා ව්‍යාපාර හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ලොකු පහරක් එල්ල වෙනවා. ඒ බව තමයි සඳහන් කරන්නේ අද පුවත්පත. පාසල් වල ජල බිල්පත් දෙමාපියන්ට ගෙවන්න වෙලා මුදල් නැති පාසල් වල ජල සැපයුම් විසන්ධි කරනවා. දරුවන්ට කුසගින්නට වතුර උගුරක්වත් බොන්න විදිහක් නැති වෙන තත්ත්වයක් පිළිබඳව තමයි මේ වාර්තා වෙන්නේ. ජල බිල්පත් මේ වසරේ ජනවාරි මාසයේ සිට ගෙවන්න නොමැති නිසා සමහර පාසල් වල ජල සැපයුම් විසන්ධි කිරීම ආරම්භ කර තිබෙන බවත් ඒ නිසා කුසගින්නේ පාසල් පැමිණි සිසුන්ට වතුර උගුරක් බී කුසගිනි නිවා ගැනීමට තිබූ අවස්ථා අහිමි වන බවත් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කරයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. පාසල් වල ජල බිල්පත ගෙව්වේ නැති හින්දා ජලය විසන්ධි කරනවා. හැබැයි සමහර රාජ්‍ය ආයතන වල ආක්‍රමිකතාවත් එක්ක ඔවුන් බිල්ඩින් වලට ගෙවන්නේ නැතිව එහෙම නැත්නම් බිල්ඩින් හයර් එකට අරගෙන ඔවුන් කුලියට අරගෙන තබාගෙන පහුගිය කාලවලදී අපිට ආරංචි වෙච්ච තොරතුරු කාරණාත් එක්ක යට කරන මහා මුදල් ප්‍රමාණය ඒ වගේම අපේ ජනතා නියෝජිතින් කියන අයට ලබා දෙන වරප්‍රසාදත් එක්ක ලබා දෙන දේවල්කට යන වියදම බලපුවම රටේ පාසල් දරුවන්ට වතුර ටිකක් දෙන්නවත් ඉඩක් නැත්තම් ඔවුන්ගේ ජල සැපයුමත් විසන්ධි කරනවා නම් අපි කාටද මේවා කියන්නේ? ලාෆ් ගෑස් රුපියල් 6850 දක්වා ඉහළට ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඊයේ සිට ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත සිලින්ඩරයක මිල රුපියල් 6850 දක්වා ඉහළ ගොස් ඇති අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයේ නව මිල 2740 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. කාලයක් තිබුණේ නැහැ. දැන් ඔන්න තියෙන ගෑස් වල මිල ඉහළ ගිහිල්ලා ගෑස් ගියපු උඩක්. කොළඹ පවුල් 1,20,000කට රුපියල් 3,000 බැගින් සතුසින් කූපන්. කොළඹ පවුල් 1,20,000කට රුපියල් 3,000 කූපන් එකක් දෙනවයි කියලා තමයි කියන්නේ. සතුසින් තමයි ලබා ගන්නට තියෙන්නේ. අද සිට 10 වෙනිදා තෙක් පැය 2යි විනාඩි 15ක් විදුලිය කැපෙයි. සාමාන්‍ය පෙළ විභාගයේ හින්දා ටික දවසක් සම්පූර්ණයෙන්ම විදුලිය ලැබුණා දිවා රෑ දෙකේ. දැන් ඊයේ වගේ වෙනකොට මේක ටිකක් අඩු මට්ටමකින් කැපුණා පැයක් වගේ. දැන් පැය 2යි විනාඩි 15ක් දක්වා දීර්ඝ වෙනවයි කියලා තමයි වාර්තා කරන්නේ අද පුවත්පත. සිකුරාදාට රාජ්‍ය සේවකයන් ගෙදර තියන්න සැලසුමක්. රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනේ නිවසේ සිට රාජකාරී හැකි දිනයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කරන ප්‍රකාශය මේ සඳහන් කරන්නේ. ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරී පැමිණිය යුතු දින ගණන සතියකට දින 4ක් දක්වා අඩු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඒත් සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා සඳහා මේ අදාළ නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කියලා තමයි පැවසෙන්නේ. ඔය විදිහට තමයි රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දවස ගෙදර ඉඳලා වැඩ කරන්න සිද්ධ වෙන තත්වයකට පත් වෙලා තිබෙන්නේ. අපි තවත් තොරතුරු ගණනාවකට යන සූදානම් වෙනවා ඉදිරියේදී පුවත්පත්වල තිබෙන අතුල් පිටු වලටත්. ඊට අමතරව දැන් අපි සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නට. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ ඡායාරූපයකුත් එක්කයි ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කරන්නේ. බස් පෝලිමක් තමයි තියෙන්නේ. තවත් වාහන කිහිපයකුත් පිටිපසින් තිබෙනවා. කොළඹ නගරයේ ඉන්ධන පිරහුම්මලක් අසල ඩීසල් ලබා ගැනීම සඳහා බස් රථ ඊයේ නවතා තිබුණු අයුරු කියලා තමයි ඡායාරූපය සඳහන් කරන්නේ. හිඟය උග්‍ර අතට බස් තෙල් පෝලිම් වල ගමනාගමනය කොට උඩ කියලා තමයි මේ තොරතුරේ සිරස්තලය සඳහන් කරන්නේ. පොලිසිය වලට තෙල් කෝටා කපලා රජයේ කාර්යාලය වැඩ දින 4කට සීමා වේ. මේ සියලු කාරණා එකට එකතු කරලා තමයි අද දවසේදී ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කරන්නේ. ඒ අනුව තව දුරටත් සඳහන් වෙනවා ඉන්ධන හිඟේ අලුත් උග්‍ර වීම හේතුවෙන් ජනතාවට දුෂ්කරතා රසකට මුහුණ දෙන්නට සිදුවලා තිබෙනවා. ඩීසල් වල දැඩි හිඟයක් රට තුළ පවතින අතර බස් රථ බොහෝමයක් ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන හල්ලාසල පෝලිම වල දින ගණනක් තිස්සේ නවතා තැබීමට සිදු වී තිබේ කියලා සඳහන් කරනවා. ඒ හේතුවෙන් බස් රථ ධාවනය අද සීමා කිරීමට සිදු ඇතැයි බස් රථ සංගම් පවසයි. ඩීසල් හිඟේ උග්‍ර වීමෙන් ඉන්ධන පිරවුම් මල් අසල ඊයේ දිනේදී දිගු පෝලිම් තිබුණයි කියලා තමයි අද දවසේ ලංකාදීප පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තලයෙන් සඳහන් කරන්නේ. තෙල් සංස්ථාවේ නව සභාපති මොහොමඩ් වයිස් කියලා වයිට්ස් මහතාගේ ඡායාරූපකුත් එක්ක තොරතුරක් ඉදිරිපත් කරනවා.
ඒ අතරතුර කොළඹ නිවාස හිමි මන්ත්‍රීලා 20ක් හොරට මාදිවලුනුත් ගෙවල් අරන් ඔන්න බලන්නකෝ වැඩි. කොළඹ නිවාස හිමි මන්ත්‍රීලා 20ක් හොරට මාදිවලුනුත් ගෙවල් අරන් දියුරුම් ප්‍රකාශයක් දීලා අතමුන්ට කොළඹ ගෙවල් 2-3 සමහරු අරන් වහලා ඔය ඔක්කොම තියෙනකොට දැන් තප්පර විනාඩි කිහිපයකට ඉස්සෙල්ලා අපිට කියන්න සිද්ධ වෙනවා පාසල් වල ජල විදුලි බිල්පත් ගෙවන්නේ ජල බිල්පත් ගෙවන්නේ නැහැ කියලා ජලය කපා හරින්න සිද්ධ වෙලා තියෙනවා කියලා කන්න නැති ළමයින්ට වසුටියක් බොන්න දෙයක් නැහැ විදියක් නැහැ කියනකොට කොළඹ නිවාසීමි മന്ത്രിලා 20ක් හොරට මාදිලුනුත් නිවාස අරගෙන රත්ගම විදුරගේ කෝටි 200ක කුඩු මුහුදෙන් ගෙන යද්දී තව පිරිසක් කොල්ල කාලා හොරුන්ගේ තොරු කම්බහොරු කියලා කියන්නේ ඕකට වෙන්නේ නැති. පාසල් වෑන් ගාස්තු 140කින් නැගී ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පාසල් ප්‍රවාහන ගාස්තු 140කින් වැඩි කරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසුන් ප්‍රවාහන සංගමේ සභාපති රුවන් ප්‍රසාද් මහතා ඊයේ ප්‍රකාශ කරයි කියලා තොරතුරු වාර්තා වෙනවා. මව මාළු ගනිද්දී හාල් කිලෝවයි සීනි 250යි කරවල 200යි උස්සලා ආර්ථික අපහසුතාව වලින් පිළින කාන්තාව කුමලදීගත් සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මල්ලක් මගදී කිසිවෙකුසුන් සොරා ගන්නා ලද කියන සිද්ධියක් කතරගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවායි කියලා අද දවසේ ලංකාදීප පුවත්පත තොරතුරක් ඉදිරිපත් කරනවා. රටට වෙච්ච දෙයක් වගා සංග්‍රාමයේ ආරම්භ දීම ගොවි විරෝධයෙන් ඇමති පස්සා දොරෙන් යයි යොදාගෙන තිබුණු අනෙක් චාරිකාත් අවලංගුයි. ඔන්න ගොවින්ගේ විරෝධතා එක්ක ඇමතිතුමා පස්ස දොරෙන් ගිහිලා තියෙනවා. ඉස්සරහට නම් පස්ස දොරෙන්වත් යන්න බැරි වෙයි වගේ. OICලා 182කට දේශපාලන පත්වීම් දීම අමාත්‍යාංශ ලේකම් පොලිස්පති බලය ඉක්මව වැඩ කරලා කොමිසමේ විශේෂ අවධානයට කොමිසමේ තත්ත්වයන් පිළිබඳව වාර්තා කරන්නේ මේ කොමිසම මේ කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. සුමන්තිරයන්ගේ කොළඹ නිවසේ රැකවලට සිටි සෙබලෙක් වෙඩි තබාගෙන මරුට තවත් තොරතුරක් වාර්තා කරනවා. ඒ විදිහට ලංකාදීප පුවත්පත ලාෆ් ගෑස් වල මිල ඉහළ යාම පිළිබඳවත් ලංකාදීප පුවත්පතත් තොරතුරු ඉදිරිපත් කරනවා. කිලෝ 12.5 6850යි කිලෝ 5 රුපියල් 2740යි කියලා තමයි සඳහන් කරන්නේ. ලාෆ් ගෑස් නගී සියලු දේවල් ඉහළ නගිනවා. ජනතාවගේ ප්‍රශ්නත් ඉහළින් ඉහළටම යනවා. විසඳුම් තමයි අපිට පේන තෙක් මානයක නැත්තේ කියලා තමයි අපිට නම් කියන්න සිද්ධ වෙන්නේ. දිවයින පුවත්පතටයි දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකක් තමයි ප්‍රධාන වශයෙන් සඳහන් වෙන්නේ. ලාෆ් මිල උස්සයි 12.5 6850යි කිලෝ 5 රුපියල් 2740යි කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම ඇයි අපට මෙහෙම කළේ කියලා මේ ශ්‍රී ලංකාවේ ශ්‍රී රුසියන් සංචාරකයෝ යලිත් රටට ගෙන්වා ගැනීමත් එක්ක මේ තොරතුරු වාර්තා කරනවා දිවයින පුවත්පතත්. මේ අපි කලිනුත් ඉදිරිපත් කරන නිකුත් පුවත්පත් ආශ්‍රයෙන් ඒ තොරතුරු තමයි ඔවුන් අද ප්‍රධාන සිරස්තල බවට පත් කරගෙන තිබෙන්නේ. ඒ අතරතුර මහ බැංකුව අධිපති ධූරයට රනිල් ඇඟිලි ගහන්නේ නැහැ කියලා අග්‍රාමාත්‍ය කාර්යාලය කරන ප්‍රකාශයක් විදිහට ශාම්නුවන් ගණේවත් අද දවසේදී වාර්තා කරනවා. මේ පණිවිඩයේ මේ තොරතුර ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා මහ බැංකුව අධිපති ධූරයෙන් ඉවත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවට පැතර යන ආරංචි කිසිදු සත්‍යක් නැතයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ දිවයිනට ප්‍රකාශ කරා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. වසර 14ක් තිස්සේ ව්‍යාපාරිකයන් රවටා කෝටි ගණන් වංචා කළ කල්ලි දෙකක් දැලේ. වසර 14කට අධික කාලයක් තිස්සේ රට පුරාම යමින් මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් නොමග යවමින් රුපියල් කෝටි ගණනින් වීර්ය ආහාර ද්‍රව්‍ය ඇතුළු මුදල් හා භාණ්ඩ තොග වංචා කළ සංවිධානාත්මක කොල්ල කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයේ සමත් වෙලා තියෙනවා කියන තොරතුරයි මේ විදිහට අපිට දකින්න ලැබෙන්නේ. නීතිපති අද උසාවියට කරුණු දක්වාවි ඇමති නිර්මල ශ්‍රීපාද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. අර ගුවන් යාන සිද්ධිය හා සම්බන්ධ තොරතුරක් වාර්තා කරනවා. ඒත් එක්කම කෝටි 4.5ක රට සල්ලි අරන් චෙන්නයි යන්න ගිය ඉන්දියානුවා කටුනායකදී දැලේ මුදල් රාජසන්තකයි රුපියල් 10000ක් දඩ. රුපියල් 10000යි දඩ ගහලා තියෙනවා. ඩීසල් නැහැ අද බස් දුවන්නේ ටිකයි ගැමුණු කියයි. පළමු පාසල් වාරයේ දෙවෙනි අදියර අද ආරම්භයි. පාසල් වාරේ නම් ආරම්භනවා. හැබැයි දරුවන්ට පාසල් යන ක්‍රමය තවදුරටත් අපහසුතාවයත් එක්ක තියෙනවා කියලා තමයි ඒ තොරතුරත් එක්කත් අපිට කියන්න තියෙන්නේ. හොඳයි අපි අලිත් තවක් සජීවීව ඔබ මුණ ගැහෙනවා.
අද දවසේදී පුවත්පත් වල තිබෙන තොරතුරු ඔබත් එක්ක බෙදා හදගනිමින් ඉන්න අතරතුරේදී දරුවන් පිළිබඳව අපි අවධානය යොමු කරනවා නිරන්තරයෙන්ම. අද දවසේදී දිවයින පුවත්පතේත් ඒ වගේම දිනමින පුවත්පතේත් විශේෂ ප්‍රවෘත්තීන් දෙකක් වාර්තා වෙනවා. රීජ්‍ය ළමා රෝහලේ ළමයින් 53කගෙන් 11කට මන්ද පෝෂණය කියලා වාර්තා කරනවා. ඒ වගේම දින මින පුවත්පතත් කියනවා ඒ ප්‍රවෘත්තියම වර්තමාන ආර්ථික අර්බුදය නිසා ලදරු මන්ද පෝෂණය වැඩි වෙලා. විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා වෛද්‍යතුමන් තමයි මේ පිළිබඳව තොරතුරු ප්‍රකාශ කරලා තිබෙන්නේ. අද දවසේදී ලංකාදීප දින මින ඇතුළු පුවත්පත්වල වාර්තා කරන මේ ප්‍රවෘත්තිය පිළිබඳව සහ දරුවන් ගැන තවත් දැනගන්න තියෙන විශේෂ කාරණා කිහිපයක් දැනගන්නට අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්න සූදානම් වෙනවා. විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා වෛද්‍යතුමා එතුමාව මම හිතනවා මේ මොහොතේ අපිත් සමගින් සජීවව ඉන්නවා දුරකථනයෙන්. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන් තරංග. ඔබතුමාගේ ලිපි කිහිපයක්ම වාර්තා වෙනවා අද දවසේදී පුවත්පත්වල. ඒ නිසා අපි මේ මොහොතේ ඔබතුමාව සම්බන්ධ කරගන්නේ දරුවන් පිළිබඳව අපිට සමාජයට කියන්න තියෙන වැදගත් කාරණා කිහිපයක් පැහැදිලි කරගන්න. විශේෂයෙන්ම අද දවසේ පුවත්පත්වල වාර්තා වෙන්නේ රිජ්වේ ළමා රෝහලේ ළමයින් 53න් 11කට මන්ද පෝෂණය කියලා. මේ වර්තමාන තත්ත්වයත් එක්ක ඇති වෙන තත්ත්වයක් විදිහට සඳහන් වෙනවා. කොහොමද ඔබතුමාගේ මේ පිළිබඳව ටිකක් පැහැදිලි කිරීම? කාලයක් තිස්සේ අපි ඕල් රවුන්ඩ් කරද්දී උදේට මම දකින්නවා ළමයින්ගේ බර උස එහෙම අඩු වෙලා තියෙනවා කියලා මම දැක්කා. ඒ නිසා පහුගිය සතියේ දිනයක අපේ වාර්ඩ් එකේ හිටපු සියලුම රෝගීන් සියලුම දරුවන් අපි පරීක්ෂණයට නතු කරා. එතෙන්දී අපි දරුවන්ගේ වයසට ගැලපෙන බර, වයසට ගැලපෙන උසට ගැලපෙන බර අපි වාර්තා කරලා ඒ පිළිබඳව පරීක්ෂණයක් සමීක්ෂණයක් කළාට පස්සේ තමයි අපිට තේරුනේ ඇත්තටම ඒ රෝහල් ගත වෙන දරුවන්ගෙන් සෑහෙන ප්‍රතිශතයක් මන්දපෝෂණ තත්ත්වයට පත් වෙලා කියලා. ඉතින් ඊට ඉස්සෙල්ලා ඇත්තටම අපේ සමාජයේ එළියේදී පරීක්ෂණ කරාම අපිට 3%ක් 5ක් වගේ තමයි මන්දපෝෂණ තත්ත්වයන් අපි දකින්නේ. දැන් හැබැයි මෙතෙන්දී තියෙන්නේ වෙනම කට්ටියක් මේ රෝහල් ගත වෙන අය කියන්නේ ඒගොල්ලන්ට කොහොමත් පෝෂණය ලැබීමක් නිසා නිතර වෛරස් තුන ඒ වගේ දේවල් වලට නතු වෙන්න පුළුවන්. ඉතින් කොහොමත් මේ වෙලාවේ ඒ දරුවන්ට වෛරස් තුන රෝග එක්ක ඩෙන්ගු නැත්නම් ළමා හතිය අර ඒ වගේ රෝග කීපයකුත් එක්ක තමයි රෝහල් ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ කෙසේ වෙතත් දැන් අපිට කාලයක් තිස්සේ අපි පරීක්ෂා කරලා බලනකොට අපිට තේරෙනවා යම් කිසි බර අඩුවීමක් අපේ දරුවන්ගේ. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඒකට හේතුවක් අපි හොයලා බලන්න තීරණය කරා. ඉතින් එතෙන්දී තමයි මම මම දුරකථනය විසඳුණා. අපි යලිත් වතාවක් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. එතුමාගෙන් අපිට දැනගන්න ඕන විශේෂයෙන්ම මේ වෙනුවෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියන කාරණාවල් පිළිබඳව තොරතුරු කිහිපයක්ම ඔබට ඉදිරිපත් කරොත් වටිනවා. ඒක නිසා අපි යලිත් වතාවක් සම්බන්ධ කරගනිමු අපේ නිෂ්පාදක කණ්ඩායම. එතෙක් අපි තවත් තොරතුරු කිහිපයකට යන්න සූදානම් වෙනවා. අද දවසේදී දිවයින පුවත්පත ඉදිරිපත් කරන තොරතුරු අතර මාළු සැපයුම ඉහළට මිලට 100%කින් ඉහළට කියලා තොරතුරක් වාර්තා වෙනවා. ඉන්ධන නිසා තමයි මේ මුහුදු යාමට අඩු වෙලා තියෙන්නේ. මාළු සැපයුම නිසා පහළ ගිහිල්ලා සමාන මාළු සැපයුම පහළට මිල 100%කින් ඉහළට කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. පෝෂණයට තවත් බලපාන කාරණාවක් තමයි මාළු සැපයුම අඩුවීම සහ මිල ගණන් ඉහළ යාම කියන කාරණාව. ඉතින් ආහාර සමගම ඒ තොරතුරත් අපි ඔබට කියනකොට යලිත් වතාවක් අපේ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා වෛද්‍යතුමාව අපේ නිෂ්පාදක කණ්ඩායම අපිට සජීවීව සම්බන්ධ කරලා දෙනවා. ඔව් ડોක්ටර් අපි දුරකථනයේ විසඳනවා සජීවී වැඩසටහනකනේ අපි ඉන්නේ. ඔබතුමා අපි පොඩ්ඩක් පැහැදිලි කරමු මේ වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන්? දෙමව්පියන්ට දැන් මේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක ආර්ථික අර්බුදයත් එක්ක නමුත් පෝෂණය රඳවා ගන්නට කොහොම මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න පුළුවන් තියෙන විදිහට ඒ දේවල් සකස් කරගත්තොත්? ඇත්තටම අපි දැන් අද වෙනකොට අපිට තිබෙන දෙය පෝෂ්‍යදායී ආහාර වේලක් කොහොමද අපි හදාගන්නේ කියන එකත් තව මාස 3කින් අවුරුදු 3කින් අපි කොහොමද මේ පෝෂ්‍යදායී ආහාර වේලකට සූදානම් වෙන්නේ කියන එකත් තමයි මට කියන්න ඕනේ. දැන් දැනට අපිට අපේ දැනුම අඩුවීම නිසා හෝ ආර්ථික අඩුවීම නිසා හෝ අපේ දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න බැරි වෙලා වෙන්න පුළුවන්. ඉතින් අර ඒකට අපි ඔක්කොම එකතු වෙලා ඒ දරුවෝ දෙමව්පියෝ දැනුවත් කරන්න ඕනේ අපිට තියෙන මුදලින්. ඒකතරම අපේ දේශීය ආහාර ද්‍රව්‍ය. ඉතින් අපි කියනවා අපි පුංචි කාලේ ඇත්තටම කොත් පොළොත්, කොත් ඇට, මං යොක්කා, බතල, බත් ඔය දේවල් තමයි කෑවේ. ඇත්තටම
අපිට ඒ තියෙන ආහාර ටික කොළමැල්ලුමක් අර ඒ මගින් මං හිතනවා පුංචි කාලේ මන්දපෝෂණය අපිට වළක්ව ගන්න පුළුවන්. තාමත් සමහර අයගේ මතයක් තියෙනවා තෝරමාළු කෑල්ල තමයි ගුණ. හැබැයි තෝරමාළු වලට වැඩිය හාල් මැස්සන්ගේ ගුණයක් තියෙනවා. ඉතින් ඒකින්ද තමයි අපි මේ පෝෂණය ආපෞසරයක් මතක් කරන් හදාන්නේ පළවෙනි මාස 6ේදී මව්කිරි විතරක් අපේ දරුවන්ට ප්‍රමාණවත් කියන එකත්. මාස 6න් පස්සේ මව්කිරි විතරක් මදි. ඒකට අපිට අපේ ගෙදවල් වල තියෙන පුළුවන් නම් වවාගෙන ගොටුකොළ මුකුණු වෙන්න ටිකක් නැත්තම් මුරුංග ගහක කොළ ටිකක් ඒකම අපිට පහසුවෙන් ගන්න පුළුවන් නම් වත්තක්ක වගේ කහපාට එළවලුවක් කාබෝහයිඩ්‍රේට් විදියට මේ මන්ද පෝෂණයේ ප්‍රධාන හේතුවක් කාබෝහයිඩ්‍රේට් අඩුවීම. බත් හරි නැත්තම් කොස්තට මයියොක්ක බතලේ ඕන එකක් කාබෝහයිඩ්‍රේට්. ඇත්තටම අපි අමතක කරන්න නරකයි මයියොක්ක වගේ දේවල් ප්‍රධාන ආහාරයේ අප්‍රිකාවේ. ඉතින් අර ඒවට මන්ද පෝෂණය වළක්වන්න WH එකෙන් උනත් තියෙන ආහාර. ඒවට අපි ගරු කරන්න ඕනේ. අපිට තියෙන ආහාර වලින් ඊට අමතරව ප්‍රෝටීන් ලබා ගන්න නම් අපිට පුළුවන් ඉතින් හාල් මැස්ස වගේ දෙයක් නැත්නම් ඇට జాතියක් මුං ඇට කඩල ඒ වගේ දේවල් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඊට අමතරව කහපාත එළවලුවක් පළතුරක් දැන් වට්ටක්ක ගස්සබු කෙසෙල් අපේ රටේ තියෙන පළතුරු අපි මම හිතන්නේ ගැන කතා කරන්න ඕනේ. මේ ගස්සබු කෙසෙල් ගෙඩි අධිකත peer ජම්බු වෙරළු ඔය හැමදේම අපේ රටේ පළතුරු වල තියෙනවා ශුද්ධ පෝෂකත්. ඉතින් අර අපිට මන්ද පෝෂණය කිව්වම ප්‍රධාන පෝෂක කියන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ වගේම ශුද්ධ පෝෂක විටමින, ಖನಿಜ ද්‍රව්‍යත් වැදගත්. ඉතින් දැන් ලිපිඩ ගැන කතා කරාම අපිට පුළුවන් පොල් තෙල් වගේ දේකින් මේ ලිපිඩ ලබා ගන්න. අර ඒ වගේ අපිට පුළුවන් විදිහට අපේ තියෙන ආහාර වලින් අපේ පෝෂණය අපි ශක්තිමත් කරන්න පුළුවන්. අනිත් එක දැන් තව මාස 3කින් විතර අපිට ආහාර හිඟයක් එනවනම් අදම මොනවා හරි වවා ගන්න. මුරුංග ගහක්, මයියොක්ක පැලයක්, බතල ටිකක් ගොටුකොළ ටිකක් ගෙදර වවා ගන්න පුළුවන් දෙයක් වවා ගන්න. ඊට අමතරව මාස 3කින් පස්සේ අවුරුදු 2-3ක් යද්දිත් අපිට ආහාර හිඟයක් එයිද කියලා අපිට දැනටම හිතාගෙන ඒව වළක්ව ගන්න අපිට කොස් පැලයක් වගේ දෙයක් හිටව ගන්න පුළුවන්. ගෙදර තියෙන පර්ච් එකේ හරි මොනවා හරි වවා ගන්න කියන එක දේ තමයි මට කියන්න ඕනේ තියෙන්නේ. දැන් අතරම අපිට ආහාර හිඟයි බෙහෙත් හිඟයි එහෙම කියනවට වැඩිය ඒක හිඟ වෙන්න නැති වෙන්න තව පුළුවන් දෙයක් අපි එකතු වෙලා කරන්න ඕනේ. ඒකට තමයි වගාවක් අපි ආපහු කරන්න ඕනේ. මම හිතන්නේ ආතර වීදියේත් වගේ කොස් මාමලා වගේ ඒගොල්ලෝ දුර කල්පනා කරලායි කොස් ගහ වවපු නිසා අපි සෑහෙන කාලයක් බඩගිනි නැතුව හිට දැන් ගොඩක් වෙලාවට සමහර ගෙවල් වල කොස් ගස් කපලා තියෙනවා. ඉතින් ආපහු සැරයක් අපිට පුළුවන් මේ කොස් ගහ පැලයක් හිටව ගන්න අවුරුදු 3ක් යද්දී ඒක පළදා වෙනවා. ඒක කොස් ඇට වගේ දේවල් වල ලොකු පෝෂණයක් තියෙනවා. ඒක පුළුවන් නම් බිස්තරයක් වගේ දෙයක් දෙන්න පුළුවන් නම් හොඳයි. පුළුවන් ඊටකට තියෙන කට්ටිය ඒ ගෙදර කිලෝ කීප දෙනෙක් හරි හදාගන්න. ඇත්තට මන්ද පෝෂණය කියන එක අපේ රටේ තියෙන්න ඕන දෙයක් නෙමෙයි. මීට අවුරුදු 30-40 ඉස්සෙල්ලා එහෙම ලොකු මන්ද පෝෂණයක් අපිට තිබුණේ නැහැ. අපේ දේශීය ආහාර වලින් අපි ශක්තිමත් වෙලා හිටියේ. බලාපොරොත්තු වෙන්න එපා පිටරට ආහාර, ඇපල්, මිදි, චීස්, බටර් ඕවා නෙමෙයි. ඇත්තටම කිරි ටික වුණත් පළවෙනි අවුරුද්දෙන් පස්සේ දියර කිරි අපිට ලබා දෙන්න පුළුවන්. මව් කිරි අවුරුදු 2ක් වෙනකන් ලබා දෙන්න පුළුවන්. අර මේ වගේ දැනුම තාම නැහැ. ඉතින් ඉටි කිරි ටික එනකම් බලන් ඉන්නේ නැතුව දියර කිරි ටික ලබා දෙන්න අවුරුද්දෙන් පස්සේ අවුරුදු 2ක් වෙනකම් මව් කිරි දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම හැම දෙයක්ම රටින් ගෙනල්ලා කන්න බොන්න බලාගෙන ඉන්න නැතුව පුළුවන් නම් අපිට තියෙන මේ දේශීය ආහාර වලින් අපේ මන්ද පෝෂණය වළක්ව ගන්න කියන එක තමයි ඇත්තට මට කියන්න ඕනේ. ඔව් අපි යලිත් වතාවක් අර අතීතයට ගියොත් හරි වටිනවා කියන කාරණාවත් ඔබතුමා පැහැදිලි කරනවා. මේ තියෙන තත්ත්වයන් එක්ක එතෙන්ට යනවා නම් ඒකත් ඉතාමත් හොඳ කාරණාවක්. අනිත් එක තමයි වදිතුමනි දැන් අපිට COVID-19 වගේ තත්ත්වයන් දැන් ටිකක් සමාජයෙන් අමතක වෙලා වගේ ගිහිලා තියෙනවා. නමුත් අද දවසෙත් පුවත්පත්වල වාර්තා කරනවා රෝගීන් වාර්තා වෙනවා කියන කාරණාවත්. ඒ සියල්ලත් එක්කම වර්තමානයේදී දරුවන්ට බලපාන තවත් විශේෂ රෝගී තත්ත්වයක් පිළිබඳව ඔබතුමා ඊයේ දවසේදීත් මම දැක්ක ප්‍රවෘත්ති අංශ වලටම තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. අපේ ප්‍රවෘත්ති වලත් ඉදිරිපත් කරා. මොකක්ද මේ තත්ත්වය? ඔව් ඇත්තටම hand foot mouth disease කියන ඒ වෛරස් එකක් නිසා හැදෙන විශේෂයෙන්ම කොක්සකී කියන වෛරස් එක නිසා හැදෙන රෝගයක් කාලෙන් කාලට අපේ රටේ දරුවන් අතර පැතිරෙනවා. විශේෂයෙන්ම මාස 6ත් අවුරුදු 7-8ක් වගේ දරුවන්ට තමයි මේක පැතිරෙන්නේ. මේකට ප්‍රතිශක්තිකරණයක් ලැබෙන්නේ නැහැ. මේකේ රෝග ලක්ෂණ විදියට උණ දවසක් දෙකක් තියෙන්න පුළුවන්. ඒ රතු ලප හැදෙන්න පුළුවන් අතේ කකුලේ සහ කට වටේ කට ඇතුලේ සමහරක් වෙලාවට මේක සුදු වතුර පිරිච්ච බිබිලි වගේ වෙන්න පුළුවන්. ඉතින් අර මේ වගේ අවස්ථාවේදී ඒ දරුවෝ ගෙන් තව දරුවෙකුට ඉතාම පහසුවෙන් මේක බෝ වෙන්න පුළුවන්. කාලෙන් කාලට සමහරකට අවුරුද්දකට සැරයක් දෙසරක් අපි මේක දකිනවා දරුවා අතර.
මේ දරුවන්ට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් කරුණාකරලා මොන්ටිසෝරියට පාසලට දිවාසුරකම මධ්‍යස්ථානයට යවන්න නැතුව ඉන්න. මොකද අනිත් දරුවන්ට මේක බෝ වෙන්න පුළුවන්. ඉතින් මේ දවස්වල මේ hand foot mouth disease ගැන කට්ටිය බය වෙන්නේ අර වඳුරු පැප. ඒ කියන්නේ monkey pox ඊට පස්සේ chicken pox අර ඒ වගේ දෙයක්ද කියලා සමහර අය සැකේ හිතන. හැබැයි එහෙම නෑ. තාම අපිට රටට ඒවත් ඇහිලා නෑ. ඒක නිසා ඊට අමතරව සමහර වෙලාවට hand foot mouth disease එකට පස්සේ සමහර අයගේ නියපොතු හැලෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ අයට සිංක් තියෙන සිරප් එකක් ගන්න පුළුවන් අය ගන්න. නැත්නම් සිංක් තියෙන ආහාර අපිට අපි කියනවා ජර්මිනේටිං වීස් ඒ කියන්නේ පැලවෙන මුං ඇට වගේ දෙයක් ආහාරයට ගැනීම මගින් අපිට සිංක් වැඩිපුර ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ රෝග ලක්ෂණ තියෙනවා නම් දවස් 2-3කින් හොඳ වෙලා යනවා. දවස් 3-4ක් වෙනකොට කොහොමත් හොඳ වෙනවා. මේක මාරාන්තිකත් නෑ. ඉතාලම බරපතලත් නෑ. ලේසියෙන් බෝ වෙන එකයි. ඒකට බය වෙනවා දෙමව්පියෝ මේක පැපොලද නැත්නම් වෙන දෙයක්ද කියලා. ඒ නිසා අපේ දරුවෙක්ට මේක තියෙනවා නම් ඒ දරුවව ගෙදර තියාගන්න. හොඳට පිළිසිඳුව තියාගන්න, හොදන්න, නාවන්න, දියර ආහාර ලබා දෙන්න, සාමාන්‍ය කැම බීම ලබා දෙන්න, කන්න බැරි නම් සීතල කරපු ආහාර ටිකක් ඒ දරුවට කන්න දෙන්න පුළුවන්. ඉතින් අර මම හිතන්නේ මේ ඒවා ගැන දැනුවත් වෙන එක හොඳයි. මොකද කාලෙන් කාලට මේක මතුවෙනවා. මම මට පුළුවන් විදිහට මම දැනගත්ත ගමන් වාර්තා කරනවා. මොකද ඒක වරක්වා ගන්න එක තමයි කරන්න ඕනේ. නැත්නම් මේක කාලෙන් කාලට ඉතාලම ශීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන්. ඒතකොට අම්මලා තාත්තලා බය වෙනවා. ඩේකියා මොන්ටිසෝරි පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඉතින් එක දරුවෙක්ට තියෙනවා නම් අනිත් අයට බෝ වෙන්න පුළුවන්. මේ රෝගී දැක්කොත් කරුණාකරලා ඒ දරුවෝ ඉදර පියාගන්න. ඒක අපේ සමාජ මෙහෙවරක් විදිහට තමයි සැලකන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාගේ සමාජ මෙහෙවර අපිත් අගය කරන හැම මොහොතකම අපිත් කතා කරපු ඕන වෙලාවක අපි සමගින් සම්බන්ධ වෙමින් අපේ වැඩසටහන වලට දායකත්වය ලබා දෙමින් ඔබතුමා මේ සමාජයට කරන මෙහෙවර පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. මේ උදෑසනම රාජකාරී අතරතුරේදී අපිත් සමග මේ කතා බහට එකතු වුණාට අපේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ බය නැති කරන්නටත් ඔවුන්ගේ පෝෂණය වඩා වර්ධනය කරගන්න පුළුවන් දේවල් ටික මොනවද කියලා ඔබතුමා ඉතා හොඳින් පැහැදිලි කර දුන්නා. බොහොම ස්තුතියි ඔබතුමාගේ දායකත්වයට. බොහොම ස්තුතියි. හොඳයි අපි සමගින් දුරකථනයෙන් සම්බන්ධ වුණේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වෛද්‍යතුමන් කොළඹ රිජ්ජුවේ ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යතුමා තමයි ඒ විදිහට ඔබව දැනුවත් කළේ දරුවන් පිළිබඳව විශේෂයෙන්ම බය නොවෙන්නට සහ නිවැරදි තැනට දරුවන්ව රැගෙන යන්නට අවශ්‍ය කාරණා බොහොමයක් එතුමා අපිට මේ උදෑසන පැහැදිලි කරලා දුන්නා. අපි සූදානම් වෙනවා තවත් තොරතුරු කීපයකට අවධානය යොමු කරන්නට. විශේෂයෙන්ම ලංකාදීප පුවත්පත දවසේදී ඉදිරිපත් කරන තොරතුරු අතරට රත්ගම විදුරගේ කෝටි 200ක කුඩු මුහුදෙන් ගෙන යදී තවත් පිරිසක් කොල්ල කාලා කියන තොරතුරක් දවසේ ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා. ඒ අතරතුර රුසියානු ගුවන් යානය පිළිබඳව ප්‍රශ්නය පිළිබඳව මෙන්න මේ විදිහට තොරතුරුකුත් ලංකාදීප පුවත්පත ඉදිරිපත් කරනවා. රුසියානු ගුවන් යාන ප්‍රශ්නයේ උසාවියෙන් පාර්ශ්ව දෙකකට දුන් තීන්දුවක් රටවල් දෙක අතර ප්‍රශ්න නැහැ කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. කොහොම නමුත් රටවල් දෙක අතර ප්‍රශ්න නැති වුණත් රටට බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අපි යලිත් තව අක්ෂජීව මුණ ගැහෙනකොට අවධානය යොමු කරන අධ්‍යයන පුවත්පතේ ඇතුළු පිටුවකට 6 හැවිරිදි අක්කා සමග හොරතල් වෙමින් සිටි මාස 8 බබා වතුර බේසමකට වැටී මියයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. අලිගැට පෙර කෑල්ලක් දෙන්න කියලා අක්කට අල්ලපු ගෙදරින් කතා කරලා. ඉතින් දරුවන් පිළිබඳව අපි ඊටමත් අවධානයෙන් යුතුව කටයුතු කරන්න ඕන. පුංචි දෙයක් ඇති පුංචි දරුවෙක්ගේ ජීවිතයක් අහිමි වෙන්නට ඉතින් මේත් එවැනි අත්තරෙද්දක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා දරුවන් පිළිබඳව අපි හැම මොහොතකම අවධානය යොමු කරමු. නාච්ච දුවේ අනතුරකින් හැඩිගල්ලට මරණයක් කියලා තොරතුරක් වාර්තා වෙනවා. ළමයින් ඇතුළු 10 දෙනෙක් රෝහලේ. ඒ විදිහට තමයි මේ තොරතුර වාර්තා වෙන්නේ. ගල්කුල මන්රාදපුර ප්‍රදේශයේ තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. මනතිව් ගංජා ජාවාරම් කරු පැකට් 37ක් සමග මාට්ටු වහලේ හංගලා තිබිලා. පසුගිය දවස්වලත් අපි ඔබට වාර්තා කරා මෙවැනි සිද්ධීන් ගණනාවක් මේත් ඒ වගේ තත්වයක්. ටයර් එක ගියා දරුවෝ කාලා හමාරයි. බලංගොඩ නගරයෙන් කිලෝමීටර් 10ක් පමණ දුරින් පිටි ගමක පුද්ගලයෙකු ගන්න බඩු ගන්න රුපියල් 2000ක් ඉතා පහසුවෙන් සොයාගෙන යතුරු පැදියෙන් යනකොට පිටිපස්සේ උලම් බහැලා ඉතින් සල්ලි දීලා ටයර් එක මාරු කරන්න කියලා ගෙදරට කැම ටික ගෙනියන්න විදියක් සිද්ධ වෙලා නැහැ. කිලිනොච්චි ඇලකට වැටි කිරි කැටියෙක් මෙයයි මේ තවත් එවැනි බොහොම දුක හිතෙන කතාවක්. දරුවන් පිළිබඳව අපි තව දුරටත් අවධානය වැඩි කරමු. ගෑස් පොලිමේ එළිවෙනතුරු සිට මුණ හොද ගන්න පානදුරෙන් ගඟට බැස සිව් දරුපියා අතුරුදහන් ගිලුණු අය සොයන්න ගඟේ මෙහෙයුමක් කියලා තවත් තොරතුරක් වාර්තා කරනවා. ඔය සියල්ල හමුවේ ඕකයි තත්වයේ කවි පන්තියක් තියෙනවා දවසේ දිවයින පුවත්පතේ.
මහ බැංකුවට අත දැමුමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නොමැතමා නම් කිසිම විට අගමැති එසේ හරිගැම්මෙන් කියනකොට අර්ජුන මහේන්ද්‍රන් හිනහුනි එතර සිට අන්න ඔහොමයි ඒ කාරණාව කියන්නේ. ඒ අතුරුතුරේ චමෝද්ගේ පද්මගේ ශ්‍රී සමයන් කාටුනයක් තියෙනවා මහ බැංකුව අධිපති ඉවත් කරන්නලු නැත්නම් අගමැති කමෙන් රනිල් යනවා කියලා. ළඟදීම ඉත්තෑ වගේ ගෙට කබල්ලාවා රිංගුවා වගේ වෙන්න නැද්ද බලපං කියලා කියනවා ශ්‍රී සමයන් කාටුනේ. හරි අපි යන්න සුදරම වෙනවා දිවෙන පුවත්පතෙන් ක්‍රීඩා ප්‍රවෘත්ති මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයා බලන්නට. ඒ අනුව වසර දෙකකට පසුව විදේශ තරඟ තීරකවරයෙක් සහ විනිසුවරයෙක් කියලා තොරතුරක් වාර්තා වෙනවා. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට සිට ක්‍රීඩාංගන තුනකදී පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ හිඳි තරඟ තීරකවරුන් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරඟ තීරක මණ්ඩලයේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතාට අමතරව ඉන්දියා ජාතික ජවහර්ලාල් ශ්‍රීනාත් මහතා තරඟ තීරකවරු ලෙස කටයුතු කරයි කියන තොරතුර වාර්තා කරලා තියෙනවා දවසේදී දිවයින පුවත්පත. ජාතික ශූරතා කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරඟාවලිය හෙට සිට ආරම්භයේ යෝන් ක්‍රීඩිකාවෝ 2500ක් කියලා තොරතුර වාර්තා වෙනවා. මේ මාසේ 9 වෙනිදා ඉඳලා රට තුළ ඇති වූ හදිසි තත්ත්වයේ හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමන්නට යෙදුණු ජාතික ශූරතා කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරඟාවලිය හෙට පෙරවරු 9ට ආරම්භ කිරීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා ආයතනය පීවර ගෙන තිබෙනවා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. චැම්පියන්ස් ලීග් ශූරතා පාපන් තරඟාවලිය කණ්ඩායම් 5කට ජය කියලා ඒ පිළිබඳව දීර්ඝ තොරතුරක් වාර්තා කරනවා දවසේදී අනුරුද්ධ හේරත් බණ්ඩාර මේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. ප්‍රංශ විවෘත කාන්තා ටෙනිස් ශූරතාවය සුයා ටෙක්ට කියලා තොරතුරක් වාර්තා කරනවා. ඒ ජයග්‍රහණය පිළිබඳව තොරතුරු ඡායාරූපිකුත් එක්ක දවසේදී වාර්තා කරන්න ඕන ඔය විදිහට. එමුනම් ඉතින් අපි ඒ තොරතුරු එකතු කරලා දිවයින පුවත්පතෙන් අපි යන්න සූදානම් වෙනවා ඊළඟට මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පත අද දවසේදී වාර්තා කරන ක්‍රීඩා තොරතුරු මොනවද කියලායි අපි මුලින්ම බලන්නේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිරියේ පාකිස්තානු සංචාරය ශ්‍රී ලංකාව යාන්තමින් ගෞරවය රැකගනී. තෙවනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 93ක විශිෂ්ට ජයක් අතපත්තුගෙන් ශතකයක් කියලා තොරතුර වාර්තා කරනවා. ඒ සමගම වනිදු ගැන මට වඩා මැක්ස්වෙල්ට වැටහීමක් ඇති. හැසල් වුඩ් තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. පළමු 20යි 20 තරඟ දෙකෙහි ප්‍රවේශපත් පැය 6ක් තුල විකිණෙයි කියලා තොරතුර වාර්තා වෙනවා. එංගලන්තයේ බර්මින්හැම් නුවර යන ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමට 10ක් කියලා තොරතුරක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකටම ICC බලවතාගෙන් අනතුරු නැගවීමක්. ඉදිරියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පූර්ණ සමාජිකත්වයේ හිමි රටවලට උවද වසරකදී ක්‍රීඩා කළ හැකි ටෙස්ට් තරඟ සංඛ්‍යාව සීමා සහිතව නැතු බව ICC සභාපති ග්‍රේල් බ්‍රාක්ලේ සඳහන් කළ බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එය අද දවසේදී ගමිත දෙහිපිටිය සටහන් කරනවා මව්බිම පුවත්පතට. අවුරුදු 15 වෙනි පාල කණ්ඩායමේ බැඩ්මින්ටන් තරගාවලිය සුපිරි ඒ බාලක ශූරතාවයේ මාතල රාහුලට බාලිකා ශූරතාවයේ කොළඹ මියුසියස්ට කියලා තොරතුර එකතු කරනවා. පාසල් දක්ෂතාවයන් පිළිබඳව ක්‍රීඩකින් ක්‍රීඩිකාවන් පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ මව්බිම පුවත්පත ඒ විදිහට. ප්‍රංශ විවෘත කාන්තා ටෙනිස් කිරුළ ඊගාට ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේදී කාන්තා අංශයේ ශූරතාවයේ හිමිකම් කීමට ලොව අංක 1 ක්‍රීඩිකා ඊගා ස්ට්‍රෙක් පසුගියදා රාත්‍රියේ සමත් වූවා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඊගා පිළිබඳවයි ඒ වාර්තාව ක්‍රීඩාව ගැන කතා බහ කරනකොට. හොඳයි අපිට තිබෙන කාලය දැන් අවසන් වේගෙන යන එක නිසා අපි සූදානම් වෙනවා පුවත්පත් වල තිබෙන කාටුන් වලට අවධානය යොමු කරන්නට. MD වීරරත්නගේ මර්සිපාල කාටුනේ මව්බිම පුවත්පතෙන් රජයේ කැලෑවල කොස් කඩන්න අවසර දීලාලු කියලා ඔන්න කාටුන් එක ඉදිරිපත් කරන ඔබ දකින්නේ. මෙච්චර කල් අවසර අරන්නේ කැඩුවේ කියලා කියනවා. කොස් විතරක් කැඩුවා නම් කමක් නැහැ ඉතින් නේද? වෙන වෙන දේවල් නොකර. දවසේ පද 4 නැති පොහොරට වන්දි දෙන බව රටට කියා නැත එක රුපියලක්වත් ඒ වැඩට තියා බොරුකයි වාරු හෙලිවෙයි බැලු විටදි සොයා අන්තිමට චේතිය පර පුරට ගියා. රට අන්තිමට චේතිය පර පුරට ගියා. ওই විදිහට තමයි ඒ කවිපන්තිය දවසේ පද 4 එකතු කරලා තියෙන්නේ. තවත් කාටුන් එකක් තියෙනවා. ජනාධිපතිවරයා වගේ කෙනෙක් ඉන්නවා අත් දෙකත් පිටිපස්සට බැඳගෙන අහක බලාගෙන රටේ පුරවැසියෙක් පොහොර දෙන්න කියලා ඉල්ලාගෙන එනවා. ඒත් අහක බලාගෙන තමයි ඉන්නේ. දැන් අනේ වවන්න කියලා ඒ අහක බලාගෙන හිටපු කෙනා අර පුරවැසියා දිහාවට අතපාගෙන එනවා තමයි අද දවසේදී මේ කාටුනෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ විදිහට අද දවසේදී මව්බිම පුවත්පතට අපි අවධානය යොමු කරනකොට
අතුල් පිටවල තිබෙන කාටූන් කවි පන්ති කිහිපයකුත් ඔබට ඉදිරිපත් කරලා අපි දැන් සූදානම් වෙනවා දිව ඉන පුවත්පතේ Facebook කාටූනයට අවධානය යොමු කරන්නට. ඔබේ චෝදනා පත්‍ර යවන්න කඩදාසි නැතුව අල්ලස් කොමිසම අමාරුවේ වැටිලාලු. තිබුණත් ඔය ලොකු ලොකු ඇත්තන්ගේ ඒවා අල්ලගන්නත් බෑනේ කියලා කියනවා. ඒ අතරතුරදී දිවයින පුවත්පතේ කාරණා ඔබට ඉදිරිපත් කරලා කාටූන් ඉදිරිපත් කරලා අපි යනවා දැන් දින මින පුවත්පතට. අංජනගේ කාටූන් බලන්න. අපිත් මෙච්චර කල් වවාගෙන තමයි බං කෑවේ කියලා කියනවා. ඒ කියන්නේ කවුද? අපේ පේන්නේ ඔබට දැන් දකින්න පුළුවන් කවුද කියන්නේ කියලා. අපිත් මෙච්චර කල් වවාගෙන තමයි බං කෑවේ කියලා. ඉතින් ව්‍යාපෘති වලින්නේ ඉතින් ව්‍යාපෘති වලින්නේ ඔන්න ව්‍යාපෘති වලින් තමයි වවාගෙන කාලා තියෙන ඔච්චර කාලයක්. රක්ෂිතයක් තියෙනවා බෝඩ් එකක් ගහලා. මෙතන ඉන්න ආරක්ෂකයෙක්. මේවත් එතකොට තව එක්කෙනෙක් එනවා මේ ඔබ දකින්නේ පොරව හැම කරේ තියාගෙන මේවත් අරන් ඔබ කොහෙද යන්නේ කියලා අහනවා. කොස් කඩන්න. දැන් ඔන්න හොඳ උත්තරයක්ත් තියෙනවා ඒ වගේ අයට. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. ඉස්සරහට කන්න වෙන්නේ වවාගෙනලු බං. දැනටමත් මුදලාලි නම් කන්නේ වවාගෙන සර් කියලා කියනවා. ඔව් මුදලාලි නම් කන්නේ වවාගෙන තමයි. තවත් කාටූන් එකක් තියෙනවා. පොහොර බලාපොරොත්තුෙන් ඉන්නවා. සිතුවිල්ල තියෙන්නේ ගොවියාගේ පොහොර. ගොවියා බලාගෙන ඉන්නවා. එතකොට අපේ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වගේ කෙනෙක් ලොකු මිටියක් කරේ තියාගෙන එනවා හිතන්නේ පොහොර කියලා. හැබැයි බලද්දි තියෙන්නේ උපදෙස්. ඒගොල්ලෝ දෙන්නේ උපදෙස් විතරයි. කියලා වැඩක් නැහැ. අංජනා ඉන්ද්‍රදීප්ගේ කාටූනය කැලේ කොස් කාලා මඤ්ඤොක්කා හිටවලා අර්බුදේ විසඳන්න බෑ කියලා අනුර කුමාර කියනවා. හරි. ඔක්කොටම කලින් මොනවා හරි කාලා ඉන්න එපා බං. ඔන්න එයා එහෙම කියාගෙන යනවා යන්න. ඒ අපි අවධානය යොමු කරේ දින මින පුවත්පතට. අපි දැන් යමු අද පුවත්පතේ අතුල් පිටුවේ තමයි සාමාන්‍යයෙන් කාටූන් තිබෙන්නේ. කවි පන්ති තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මොනවද කියන්නේ කියලා. ඩොග් ටොක් වලටයි අපි අවධානය යොමු කරන්නේ. ඩොග්ලා දෙන්නේ මුදලාලි කෙනෙකුයි පාරිභෝගිකයෙක් තමයි ඉන්නේ. හාල් ගණන් ගිහින් කියලා කියනවා. අවුලක් නැහැ. හාල් ගණන් නම් රට ගැන සිතා තනකොළ කාලා පුන්නක්කු බොන්න කියලා පොලිටික්කෝ කියයි කියලා කියනවා. පොලිටික්කෝ ගොඩක් වෙලාවට කියන්නේ ඒ වගේ කතන්දර තමයි ඉතින්. ඕව ඇත්තටම හැමදාම කතන්දර. ජනරාණී කාටූනය අද දවසේ අර කණ්ණාඩි දාගත්ත අත්කොට ෂර්ට් අඳින පුද්ගලයා කියනවා වගා කරන්න කියලා. පාරායිනි තමයි කියලා කාන්තාවක් කියනවා. ඇයි කියලා අහනවා. ඇයි පෝලිං වල ඉන්න ගමන්නේ වගා කරන්න කිව්වට පාරායිනි තමයි ඉස්සරහට වගා කරන්න වෙන්නේ. ගෙදර ඉන්නවට වඩා වැඩිපුර ඉන්න වෙලා තියෙන්නේ ගොඩක් අයට පෝලිං වල. ඒ අතරතුරදී අපි යන්න සූදානම් වෙනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ හසන්ත විජයනායකගේ හුරේරා කාටූනය. මහ බැංකුවේ තීරණ වලට මැදිහත් වෙන්නේ නැහැ කියලා රනිල් කියනවා. නෑද බෑද සර් කියලා අහනවා. නෑද බෑද අපිට අහන්න තියෙන්නේ නෑද බෑද කියලා තමයි. ගබිරිගේ කවියටයි දැන් අපේ අවධානය. එක කැලේටම එළවමු. ඒක තමයි තේමාව. කෑම දෙන්නට බැරි හින්දා සතුන්ට කූඩු වලින් උන් කැලයට එළවන්ට ගෙන ඇති තීරණේ සතුටකි සතුන්ට තව කොටසක් සිටිති මහතුනි එළවන්ට පුබ්බරුවන් වගේ කඳ බඩ පුරවාලා වැඩ බැරි දාසලා තව මොනවද හදලා මහජන මුදල් තව මොකටද වැය කරලා මේ අය දාමු ඒ කැලයට එළවාලා. සත්තුන්ට කණ්ඩ නැහැ කියලා කාරණාවකුත් තිබුණානේ. සත්තු කැලයට එළවන වගේ මේගොල්ලොත් කැලයට එළවන කියලා තමයි කියන්නේ. අරුණ පුවත්පතේ අංජනම බලමු අපි දැන්. වෘත්තීය සමිතිවල සමහර කප්පිත්තෝ ඉල්ලති අතිකාල දේශපාලන ගැත්තෝ රට ගැන බිඳක්වත් ආදරයක් නැත්තෝ සලකත්වා මොවුන් ගැන වග කිව යුත්තෝ හැමදේ ගැනම සලකනව නම් ඒක යහපත්. අපි අද දවසේදී තොරතුරු අතර ලංකාදීප පුවත්පතයි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටූනය. ඇමති මණ්ඩලයේ පඩි නැතිව අවුරුද්දක් වැඩ කරනවලු. එතකොට කොමිස් ඒගොල්ලන්ට වටිනම දේවල්. තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස කාටූනය. කඩුළු පැනගෙන එනවා. රටේ පුරවැසියා බොහොම අමාරුවෙන් පළවෙනි කඩුල්ල පනිනවා. බදු බර ඒක පැනලා
බඩු මිල කියන කඩුල්ලත් පැනගෙන එනකොට මූණ වැදිලා වැටෙන්න යනවා. මොකක්ද ඒ කඩුල්ල? දේශපාලන අස්ථාවර භව කියන කඩුල්ලේ. ඒක ඉතින් කොහොමද පැනගන්නේ? සාමාන්‍ය මිනිස්සු. ඒක පණින්න ඕන කට්ටිය පණින්න නැති වුනහම සාමාන්‍ය මිනිස්සුන්ට මූණ බිම යන ගන්න තමයි සිද්ධ වෙන්නේ. දාසපුලානගේ සුවාරිස් කාටුනේටයි අපි අවධානය යොමු කරන්නේ. දේශපාලඥයෙක් ඉන්නේ වර්තමාන දෙවෙනි පුරවැසියා වගේ තමයි අපිට පේන්නේ. ඉස්සරහට උඹලට වේල් දෙකයි කන්න වෙන්නේ කියලා කියනවා. ඒ සාමාන්‍ය පුරවැසියා රටවැසියා මෙන්න මෙහෙම කියනවා. ඉස්සරහට නෙවෙයි සර් දැනටත් අපි එක වෙලක්වත් කන්නේ නැති දවස් තියෙනවා කියලා. ඕකයි තත්ත්වේ රටේ ලෝකේ. හැබැයි මේ සියලු තතු විත්ති කාරණා තොරතුරුත් එක්ක අපි උත්සාහ කරමු පුළුවන් තරම් යහපත් හැම දෙයකටම මුහුණ දෙන්නට. එය සඳහා හිතේ ශක්තිය ඇති කරගමු. ප්‍රශ්නකාරී තත්වයන්, ගැටලුකාරී තත්වයන් අර්බුද බොහොමයක් තියෙනවා කියන එක අපි කවුරුත් දන්න කාරණයක්. අවසාන වශයෙන් අපි දිව ඉන පුවත්පතටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. Facebook කාටුනේ චෝදනා මේක මම හිතන්නේ අපි ඉදිරිපත් කරා විශේෂම චෝදනා පත්‍රය යවන්න කඩදාසි නැතිව අල්ලස් කොමිසම අමාරුවේ වැටිලාලු. තිබුණත් ඔය ලොකු ලොකු ඇත්තන්ගේ ඒවා අල්ලන්න බෑනේ කියලා කියනවා. කොහොම නමුත් ඉතින් ලොකු අයගේ ඒවා අල්ලන්න ටිකක් අමාරුයි තමයි. කොහොම නමුත් පුළුවන් නම් ඒ දේවලුත් අල්ල ගන්නවා නම් ඒක තමයි වටින්නේ කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ අතරතුරේදී අපි සූදානම් වෙනවා තවත් කවි පන්තියකට අවබෝධානය යොමු කරන්න. ඊට කලින් බෙම්පියා ඉන්නවා. බෙම්පියා මොනවද කියන්නේ කියලා චුට්ටක් බලලමුකෝ. ඔබටත් දැන් බලන්න පුළුවන් වෙයි බෙම්පියාගේ කතාව. චාලි අයියේ දැන් තෙල් ප්‍රශ්න ඉවරයි. ගෑස් ප්‍රශ්නෙත් ඉවරයි. රටේ ආර්ථික ප්‍රශ්නයත් ඉවරයි. බෙම්පියෝ තෙල් නැව් ගෑස් නැව් ආවද කියලා අහනවා. නෑ ක්‍රිකට් ආවා. ක්‍රිකට් ඇවිල්ලා. දැන් ක්‍රිකට් වලට ටිකට් ගන්න එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ගොඩක් අයට. ටිකට් නෑ කියලා දැන් කියනවා. දැන් තිබුණු ටිකට් ටිකත් ඔක්කොම වගේ විකිනලා කියලා තමයි දැනගන්න තියෙන ආරච්චි මාර්ග වලින් තියෙන්නේ. ඉතින් ක්‍රිකට් ආවට පස්සේ ප්‍රශ්න ඔක්කොම නැති වෙලා. හැබැයි සමහරුන්ගේ ප්‍රශ්න එන්න වැඩි වෙලා. අවසාන වශයෙන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ආතාපේ කවි පන්තියට. ඒ සමගින් අපි ඔබගෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. රුසියන් අහස් යානයේ නවතා ගැනුම රාජතාන්ත්‍රික ලොකු ගැටලුවක් වෙලා තානාපතිටත් ලොකු දොස් නැගෙන වෙලේ ආතාපේ කීවා හොඳ කතාවක්. අමාරුම තැනට වැටිලා තිබේ රට නොඑක් සහන ඕනෑ ලෝකයේ සිට නොමැති සතුරු හැදුමට සකසනා ගැට ගේම් කාරයෝ හෙලිකල ගත යුතුය හෙට නෙමෙයි අදම ගේම් කාරයෝ ටික අල්ලගත්තේ නැත්නම් රටේ තත්ත්වේ අපිට හිතා ගන්නවත් බැරි වෙයි. රැඳෙන්න සියතත් එක්ක අපි සූදානම් වෙනවා. අදට ඔබෙන් සමුගන්න හෙටත් දැසන 6:30ට සියත පත්‍රයේ සමගින් අපි මුණ ගැහෙමු. යහපත් දේවල් හිතෙන, යහපත් දේවල් කරන්නට පුළුවන්කම ලැබෙන ජයග්‍රාහී දවසක් වෙන්නට අපේ පැතුමන් එකතු කරමින් අපි ඔබෙන් සමුගන්නවා. රැඳෙන්න සියත එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.